ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර ද්වී පුතේ. අපි භාවනා කරන්නේ යාඥාව පිළිබඳව පදනම කරගන්නේ කතෝලික සභාවේ ධර්මෝපදේශය. මේ දවස්වල අපගේ භාවනාවේ මූලික හරය වෙන්නේ නමෝ මරිය. සුරදූත මංගලම් කී. මේ නමෝ මරිය යාඥාව පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරමින් දැනුමෙන් පොහොසත් වෙමින් නමෝ මරිය අපේ ජීවිතයට දැනෙන්නට සලස්වා ගන්නටයි අපේ මේ උත්සාහය. අද දවසේත් ඔබට ආරාධනා කරනවා පසුගිය වැඩසටහන් වල මෙන්ම නමෝ මරිය පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරමින් ඒ නමෝ මරියේ යෙදුම අපේ ජීවිතයට අයිති කරගන්න, ඒ නමෝ මරියේ යෙදුම තුල තිබෙන දේව විශ්වාසය අයිති කරගන්න, නමෝ මරියේ යෙදුමේ බලවන්තකම අත්දකින්න. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ 2677 වන වගන්තියෙන් අපි අද දවස ආරම්භ කරමු. අපි මෙනෙහි කරා මීට පෙර නමෝ මරිය යාඥාවේ පළමු කොටස් දෙක. එනම් පළමු කොටස වෙන ගාබ්‍රියල් දේවදූතයාගේ ආචාරය, දෙවන කොටස වෙන එලිසබෙත් තුමියගේ ආචාරය. අද දවසේ අපි භාවනා කරන්නේ නමෝ මරියේ තුන්වන කොටස, එනම් සාන්ත මරියනි දේවමෑණියනි කියන ශුද්ධෝ සභාව විසින් එකමුතු කරන ලද නමුත් දේව වචනය පදනම් කරගත්ත මේ යාඥාවේ කොටස. සාන්ත මරියනි, හෝලි මේරි, මදර් ඔෆ් ගෝඩ්, දේවමෑණියනි. අපි මේ යදුමට පදනම වෙන්නේ ශුද්ධ බයිබලයමයි. ශුද්ධෝ සභාව Tamanට ඕනි විදියට ඕන වචන එකතු කරලා යාඥාවේ දෙවෙනි කොටස පිරෙව්වා නෙමෙයි. එලිසබෙත් තුමියගේ වචන වගේම ගාබ්‍රියල් දේවදූතයාගේ වචන වගේම මේ ශුද්ධෝ සභාව එකතු කරන මරිය තුමියගේ යාඥාවට එකතු වෙන නමෝ මරියට එකතු වෙන තුන්වන කොටසේ සාන්ත මරියනි කියන කොටසේ පදනම වෙන්නේ දේව වචනයමයි. ඒ දේව වචනය අඩංගු වෙන්නේ ලුක්තුමාගේ සුවිශේෂයේ පළවන පරිච්ඡේදයේ 43 වන වගන්ති. මොකද්ද? සාන්ත මරියනි යාඥාවට පදනම් වන ලූක්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 43 වන වගන්ති. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙතට පැමිණීමට තරම් මම කවරෙක්ද? කාගේද මේ වචන? එලිසබෙත් තුමිය. මරිය තුමිය එලිසබෙත් තුමියව බැහැ දැකලා ආචාර කරාම දේව වචනේ සඳහන් වෙනවා එලිසබෙත් තුමියගේ කුසේ හිටපු දරුවා ස්නාවක ජෝහන්තුමා සතුටින් ඉපිල ගියා. ස්නාවක ජෝහන්තුමාගේ සතුටින් ඉපිල යාම සමගම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව එලිසබෙත් තුමිය මරිය තුමියට කියනවා මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙතට එන්න තරම් මම කවුද? මෙන්න මේ වචන පදනම් කරගෙන සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව කියන නමෝ මරියේ තුන්වන කොටස අපේ ඇදුමට එකතු වෙනවා. කතෝලික සභාවේ ධර්මෝපදේශය විස්තර කරන්නේ නිල වශයෙන් මෙන්න මේ ආකාරයෙන්. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් මා වෙතට පැමිණීමට තරම් මම කවරෙක්දැයි අසමින් එලිසබෙත් තුමිය සමග අපිද විස්මය පළ කරමු, පුදුමය පළ කරමු. මරිය තුමිය එතුමියගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේව අපට දානය කළ නිසා එතුමිය දෙවියන් වහන්සේගේත් අපගේත් මව වන්නේ. සාන්ත මරියනි දේව මෑණියනි කියලා අපි ආමන්ත්‍රණය කරන්නේ ඒකයි. හෝලි මේරි මදර් ඔෆ් ගෝඩ්, දෙවියන් වහන්සේගේ අම්මා වුණා, ක්‍රිස්තුන් වහන්සේගේ අම්මා වුණා. හැබැයි අප වෙනුවෙන් මැදහත් වෙන්න කියලා යාඥා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ සහෝදර සහෝදරියන් වන, උන්වහන්සේගේ අනුගාමිකයන් විශ්වාසකයන් වන ඔබ මම එතුමියගේම දරුවෝ. මේ එකම අම්මට අපි කතා කරන්නේ. ඒ නිසා ඒ අම්මට කියනවා දැනුත් මේ මොහොතේත් මගේ ජීවිතේත් ජීවිත කාලය පුරාවටත් මගේ මරණ මොහොතේදීත් මං වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, අපේ ගම මීසම වෙනුවෙන් මැදහත් වෙන්න. මේ මැදහත් භාවයේ ඇයදුමයි අපි දේවම්මට කරන්නේ.
විශේෂයෙන්ම 3 වන කොටසේදී. සාන්ත මරීනී කියලා අපි ආරම්භ කරන්නේ මේ මැදහත් භාවය. පළවෙනි කොටස් දෙකෙන් අපි දකින්නේ ආචාරයක්. greeting. එලිසබෙත් තුමියගේ ආචාරය සහ ගාබ්‍රියල්ගේ ආචාරය. දැන් තෙවෙනි කොටසේ එන්නේ ආයාචනයක්. ආචාරයක් නෙමේ ආයාචනයක්. ඉල්ලීමක්. මැදහත් වීමක් බලාපොරොත්තු වෙනවා අපේ අම්මගෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියෙන් අප වෙනුවෙන් මැදහත් වෙන්න කියලා. එතකොට දේව වචනය පදනම් කරගෙන ආචාරය සහ ආයාචනයක් තමයි නමෝ මරිය යදුම. ඒ නමෝ මරිය යදුම තුල අපි ඒ ස්තුතිය ප්‍රශංසාව පුද කරන්නේ දේව මාතාවන් සමග එකතු වෙලා දෙවියන් වහන්සේට. මන්ද දෙවියන් වහන්සේ මරියතුමී තුල කලා වූ පුදුම ක්‍රියාවන්. මරියතුමිය තුලින් අපට ලබා දුන්නු ඒ දේව පුත්‍රයාණන්, මාංශගත වූ පුත්‍රයාණන්, incarnated son of God, මාංශගත වූ දේව පුත්‍රයාණන් නිසා අපි උන්වහන්සේට ස්තුතිය ප්‍රකාශ කරනවා. අන්නේ ස්තුතිය ප්‍රශංසාව දේව මාතාවන් සමග දෙවියන් වහන්සේට පුද කිරීම තමයි මේ නමෝ මරිය යාඥාව තුළ සිදුවේ. මරියතුමිය එතුමිය වෙනුවෙන්ම යාඥා කළාක් මෙන් අප වෙනුවෙන්ද යාඥා කරන්නීය. මරියතුමිය එතුමිය වෙනුවෙන් යාඥා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරන එතුමිය අප සැම වෙනුවෙන් මැදහත්ව යාඥා කරනවා. ඔබ පැවසූ ලෙස මට සිදු වේවායයි අපව එතුමියගේ යාඥාවට බාර දීම මගින් පෙර වැඩසටහනෙත් මේ ගැන කතා කරා. මරියතුමියගේ යාඥාවේ තිබෙන සුවිශේෂී ගුණය තමයි මේ මරියතුමිය මේ හැම දෙයක්ම කියලා අන්තිමට කියනවා ඔබ වහන්සේගේ කැමැත්ත මට සිදු වේවා. එතකොට ඔබේ මගේ යාඥාව තුලත් වෙන්න ඕනි දේ ඒකයි. වෙනවද නැද්ද කියන එක අපි ඔබ තීරණය කරලා බලමු. වෙන්න ඕනි දේ ඔබේ මගේ අවශ්‍යතාවයේ ඉල්ලීම ආයාචනය ඇයදුම දෙවියන් වහන්සේට ඉදිරිපත් කළ හැකි. ජපමාලිය තුල වේවා, දිව්‍ය සප්‍රසාද වාසය ලැබීමෙන් පසුව වේවා, නුවාණයක් තුල වේවා, සුවමෙහයක් තුල වේවා, දේව වචනය තුල වේවා, ඔබට මට මගේ යදුම ඇයදුම දේව තාත්තට, ඔබේ මගේ තාත්තට, ක්‍රිස්තුන් වහන්සේට ඔප්පු කරන්න පුළුවන්. මරියතුමීත් එක්ක ඔප්පු කරන්න පුළුවන්. හැබැයි ඔප්පු කරලා අපිට කියන්න බෑ දින 7න් දින 9න් මට මේ දේ දෙන්නම ඕනි. මෙතනට අත්සන ගහන්න ඕකේ ඇප්‍රූව්ඩ් කියලා කියන්න. සියල්ල ලබා දෙනවා නැහැ. සමහරවිට අපේ යාඥාව අපි එතනින් නවතිනවා. ඒක කතෝලික කිතුණු යාඥාව නෙමෙයි. සුද්ධෝ සභාව බලාපොරොත්තු වෙන යාඥාව නෙමෙයි. අමාරුයි කියන්න. නමුත් අමාරුවෙන් හරි කියන්න වෙනවා. මගේ කැමැත්ත මේකයි පියාණෙනි, මගේ සැලැස්ම මේකයි, මගේ ඇයුදුම මේකයි. ඒක කියන්න පුළුවන් නේ දරුවෝ හැටියට තාත්තට. හැබැයි තාත්තේ මගේ කැමැත්ත, මගේ සැලැස්ම, මගේ ඇයුදුම නෙමෙයි. ඔබ වහන්සේට මා කෙරෙහි තියෙන ඒ බලවත් වූ සැලැස්මට මම නතු වෙනවා. ඔබ වහන්සේගේ කැමැත්තට මම එකඟ වෙනවා. මේ කොටස කියාගන්න අමාරුයි. පෞද්ගලිකව මමත් ඒක දන්නවා. සමහර විට පොදුවේ කියද්දි කියන්න පුළුවන් ඔබගේ කැමැත්ත ඉටු වේවා. නමුත් අපි හිතමු ලොකු අසනීපයක් එනවා, ගෙදර ප්‍රශ්නයක් එනවා, ආර්ථිකේ කඩාවැටීමක්, දරුවෙක්ගේ නොමග යෑමක්, මහාමත්යාගේ බේවදුකම, මොනවා හරි ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේදී උත්තර කියන්න බෑ. දෙවෙනි කොටස කියා ගන්න අමාරුයි. ඔබගේ කැමැත්ත ඉටු වේවා. නෑ අනේ පියාණෙනි කොහොම හරි මගේ කැමැත්තම ඉටු කරලා දෙන්න. දවස් 7න් 9න් ඉටිපන්දන් මෙච්චර දෙන්නම්, බත් පැකට් මෙච්චර දෙන්නම්, මෙච්චර පරිත්‍යාගී වෙන්නම්, මට මේ දේම ලබා දෙන්න. එහෙම වෙනවා. මිනිසයන් හැටියට අපි ඔබ තීරුම් ගන්නට ඕනි. නමුත් සැබෑ කිතුණුකම එතන නෙමෙයි. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ දේව අම්මා තුල. සැබෑ කිතුණුකම තුල දේව මෑණියෝ කිව්වා පහසු නෑ. මිනිසියෙකු නැතුව ගැබ් ගන්නේ කොහොමද? ප්‍රශ්න කළා, ඇහුවා. ගාබ්‍රියල් දේවදූතයා විස්තර කරාම කිව්වා හරි ඔබගේ කැමැත්ත ඉටු වේවා. ඔබේ මගේ කැමැත්ත ආයාචන ඉදිරිපත් කළ හැකි, ඉදිරිපත් කළ යුතුයි. නමුත් අවසානයේදී මරියතුමීගේ වචන එකතු කරන්න ඕනි. අමාරු වුණත් කරන්නම වෙනවා. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. ඒ මරියතුමීගේ ඒ ලස්සන ගතිතු පැවතුම බලන්න ක්‍රිස්තුන් වහන්සේ තුල ගොඩ නැගුණු ආකාරය පෞගේ කාලේ අපි දිගටම මෙනෙහි කළා. මල් උයනේදී ක්‍රිස්තුන් වහන්සේ කිව්වා, මිනිස්සෙක් හැටියට කිව්වා, පියාණෙනි මේ කුසලානේ මට බොන්නට බෑ. මේක හරි අමාරුයි. මේක දරා ගන්න බෑ. ඒ නිසා පියාණෙනි දයාබර තාත්තේ මේක ඉවත් කරන්න. ඒ තමයි මිනිස්සෙක් හැටියට ඉල්ලීම. මේ වේදනාව දරන්නට බෑ. සමහර අපි කියන්නේ මේ රෝගේ දරාගෙන ඉන්නට බෑ. මේ ප්‍රශ්නෙට මට විසඳුමක් දෙන්න. මේ ගැටලුවට විසඳුමක් දෙන්න අපිත් ඉල්ලනවා.
හැබැයි අන්තිමට ක්‍රිස්තුන් වහන්සේ කියනවා මරියතුමිය වගේම මල්ලු වෙනදී කියනවා නමුත් මගේ කැමැත්ත නොව ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වෙන්න. අපි ස්වර්ගයේ වැඩ සිටින යාඥාවේ පවා ඒ කොටස ඇතුළත් වෙන්නේ. ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. Your kingdom come, your will be done. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තට නතු වීම මරියතුමිය තුල අපි දකිනවා ක්‍රිස්තුන් වහන්සේ තුල අපි දකිනවා ශුද්ධවන්තයන්ගේ ජීවිත තුල දකිනවා. එහෙනම් ඒ ජීවිත රටාවට තමයි ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවන්නේ. නමුත් එතනදී සමහරට අපි ෆේල්. අපි අසමත් වෙනවා. ඒ කොටසදි කියා ගන්නත් බෑ. ඒ කොටස කියලා ඒක දරා ගන්නත් අමාරුයි. මේක තමයි අපිට තිබෙන අභියෝගය. ඒක අපි පිළිගන්නට ඕන. පූජක පැවිදි වේවා, ඔබ වැඩිහිටියෙක් වේවා, කිතුණු ජීවිතේ පරිණත පුද්ගලෙක් වේවා, තරුණ දුවෙක් පුතෙක් පාසල් යන දරුවෙක් වේවා, ඔබ මම හැමෝම මෙන්න මෙතනදී සමහර වෙලාවට අපේ මනුෂ්‍යත්වයේ උඩට ඇවිල්ලා අපේ දුර්වලකම උඩට ඇවිල්ලා දේව අම්මා වගේ අපිට බැරි වෙනවා ඒ ගමන යන්න. ක්‍රිස්තුන් වහන්සේ වගේ ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ප්‍රකාශ කරලා දරා ගන්න බැරි වෙනවා. අයිති කරගන්න බැරි වෙනවා. මට ඕනි මගේ කැමැත්තම මගේ සැලැස්ම මම කියන දිනේ මම කියන වෙලාවට ඉටු වීමයි. නමුත් මෙතනදී මරියතුමීගේ යාඥාව තුළ හරි ලස්සනට කියනවා නැහැ ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වෙන්න. ඒ වගේම අපි මේ යාඥාවේ මේ සුද්ධෝ සභාව එකතු කරපු තුන්වන කොටසේ කියනවා පාපී වූ අපෝදේසා දැනුත් මරණ වේලේදීත් යාඥා කළ මැන. ඒත් මෙතනදී එකක් පිළිගන්නවා. ඔබ මම දුර්වලයි, පාපිෂ්ඨයි, වැරද්දට වැටෙනවා. මේ යාඥාවේ කොටස එකතු කරලා තියෙනවා. මොකද මේ අපේ ආයාචනයනේ. අපේ හදවතේ නැගෙන ආයාචනයේ හදවතේ නැගෙන ආයාචනය තමයි සුද්ධෝ සභාව මෙතනදී නමෝ මරියේ තෙවන කොටස හැටියට එකතු කරන්නේ. ඒ නිසා කියනවා පාපී වූ අප උදේසා, දුර්වල අපි උදේසා නිතර කඩා වැටෙන සාතන්ගේ පරීක්ෂාවට හසු වෙන දෙවියන් වහන්සේගෙන් ඈතට යන විපුල ප්‍රසාදය නැති කරගන්න පෙර වැඩසටහනේ කතා කරා මරියතුමී විපුල ප්‍රසාද ලත් තැනැත්තිය. අපේ පාපේ නිසා, දුර්වලකම නිසා, ඇබ්බැහිකම් නිසා ඒ විපුල ප්‍රසාදය නැති වෙනවා. හේතුව දෙවියන් වහන්සේගෙන් ඈතට යනවා. ඒකයි කියන්නේ පාපී වූ අප උදේසා දෙවියන් වහන්සේගෙන් ඈතට ගිය, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඈතට ගිය, ශුද්ධාත්ම වරමින් ඈතට ගිය පාපී වූ අප උදේසා දැනුත් මේ මොහොතේත් මගේ ජීවිත කාලයේ පුරාවටත් නවතින්නේ නැහැ එතනිනුත් මරණ මොහොතේදීත් යාඥා කරන්න මැදහත් වෙන්න. බලන්න කොච්චර ලස්සන යාඥාවක්ද, කොච්චර ප්‍රබල යාඥාවක්ද දැනෙන්නට ඔබ මම කියනවා නම්. එහෙනම් එක නමෝ මරියක් කියන්න ටිකක් වෙලා යනවනේ. වේගයෙන් යන්න බෑනේ. පෙර අපි කිව්වේ ශීඝ්‍රගාමී දුම්රිය ලෙස හෝ අධිවේගී මාර්ගයේ ගමන් කරන අධිවේගී වාහනයක් ලෙස යන්නත් බෑ. ඒ වගේම මන්දගාමී ස්වරූපයෙන් නිදිබරව කියන්නත් බෑ. මන්ද මේ වචනවල තේරුම දැනෙද්දී මේ තේරුම ජීවත් කරවනවා නම් ඒ තේරුම දැනෙන විදියට ප්‍රකාශ කරද්දී උච්චාරණය කරද්දී අපි නමෝ මරියට සාධාරණයක් ඉටු කරන්නට ඕනේ. එතන නමෝ මරිය 3යිද කියන්නේ 10යිද කියන්නේ 50යිද 55ද කොන්තපන්ති 2ද 3ද කියන එකට වඩා කියන නමෝ මරිය මේ යාඥාව ගැඹුරින් දැනෙන්නට කියමු. පළමුව ඔබේ මගේ හදවතට දැනෙන්න ඕනි. උච්චාරණය කරන පුද්ගලයාට දැනෙන්න ඕනි. ඊළඟට මා සමග ඉන්න, මා ළඟින් ඉන්න අනිතයට දැනෙන්නට ඕනි. මේ නමෝ මරියේ යාඥාවේ තිබෙන ප්‍රබලත්වය සහ මේ හැම වචනයකම තිබෙන සුවිශේෂී ගුණය, මේ හැම වචනයකම තියෙන කතෝලික ඉගැන්වීම, මේ හැම වචනයකම තියෙන ප්‍රබලත්වය අපිට දැනුනොත් අපේ ජීවිතේ මීට වඩා වෙනස් වේවි. අපේ යාඥාව මීට වඩා ලස්සන වේවි. අපේ යාඥාව මීට වඩා ප්‍රසන්න වේවි. තවමත් අපි ඉන්නේ 2677 වන වගන්තියමයි කතෝලික සභාවේ ධර්මෝපදේශය. පාපී වූ අප උදෙසා දැනුත් මරණ වේලේදීත් යාඥා කළ මැනව අප වෙනුවෙන් යාඥා කරන්නයි මරියතුමීට ආයාචනා කිරීම මගින් අපේ දුගී අසරණ පෞකාරයන් බව අපි පිළිගනිමු. අපි අපව මේ මොහොතේදී එනම් අද දිනේදී එතුමියට බාර කරන්නෙමු. අපි අප සැමගේ මරණ පැයෙත් එතුමියගේ රැකවරණයට බාර වෙන්නෙමු. තමන්ගේ පුත්‍රයන්ගේ මරණ මොහොතේදී කුරුසේ පාමුල සිටියාක් මෙන් අපගේ මරණ මොහොතේදීත් එතුමිය අප ළඟ සිටීවා. ස්වර්ගයේ වැඩවසන එතුමියගේ පුත්‍රයන්න් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වෙත
අප යොමු කරවනු වස් එතුමිය විසින් අප පිළිගනු ලැබේවා. මරියතුමිය ක්‍රිස්තුන් වහන්සේගේ මරණ මොහොතේදී ළඟ හිටියා. කිතුණු සම්ප්‍රදාය තුල අපි දන්නවා සුද්ධෝ ජුසේතුමාගේ මරණ මොහොතේදී ළඟ හිටියා. ක්‍රිස්තුන් වහන්සේගේ උපත තුල සැබෑ මනුෂ්‍යත්වය හඳුනාගත් මරියතුමිය මේ මනුෂ්‍යත්වයේ කඩා වැටෙන අසනීප වෙන දුක් විඳින මරණයට පත් වෙන මොහොතත් හොඳට අත්දැක්කා. ඒ නිසායි අපි කියන්නේ දැනුත් අපගේ මරණ වේලේදීත් පාපිව අප වෙනුවෙන් දුර්වල අප වෙනුවෙන් මැදහත් වෙන. මේ මැදහත්කමේ ප්‍රතිඵලය තමයි දේවාම්මා අපිව දෙවියන් වහන්සේ වෙතට දේව කැමැත්ත වෙතට ක්‍රිස්තුන් වහන්සේ වෙතට අරගෙන යෑ. 2678 වෙනි වගන්ති. මධ්‍යතන යුගයේ බටහිර ප්‍රචලිතව පැවති භක්තිය මගින් සභාවේ නිල යැදුම් වෙනුවට භාවිතා කළ හැකි ජනප්‍රිය ක්‍රමයක් ලෙස ජපමාලය වැඩි වැඩියෙන් දියුණු වන ලදී. අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 1200 ගණන් වලදී සුද්ධෝ සභා සම්ප්‍රදාය තුල සඳහන් වෙනවා. මරියතුමීගේ සුවිශේෂී දර්ශනයක් තුල සුද්ධෝ ඩොමිනික් ගුස්මාන් මුනිතුමාට අද ඔබ මම භාවිතා කරන ජපමාලය ලබා දෙනවා. ඊට පෙර විවිධ ආකාරයෙන් විවිධ යාඥා තුල මේ සුද්ධෝ ජපමාලය අපි දකිනවා විකාශනය වෙනවා. සුද්ධෝ ජපමාලයේ විකාශනය පිළිබඳව අන්තර්ජාලය තුලත් ඔබට කරුණු ගොඩාක් දැනගන්න පුළුවන්. විවිධ ආකාරයෙන් විවිධ වූ යාඥාවන්. සමහරට ගීතාවලී ගීත 150, සමහරට ස්වර්ගයේ වැඩ සිටින යාඥාවන් 150ක්, නමෝ මරිය යාඥාවම 150ක් විවිධ විදියට විවිධ ආකාරයෙන් මේ නමෝ මරිය උච්චාරණය ජපමාල උච්චාරණයේ පැවතියා. නමුත් සුද්ධෝ ඩොමිනික් ගුස්මාන් මුනිතුමාට දේවමාතා දර්ශනය තුලින් අද ඔබ මම භාවිතා කරන මේ සුද්ධෝ ජපමාලය අපට ලැබෙනවා. ඒ ජපමාලයත් සමග දේවමාතාවන් පොරොන්දු 15ක් දෙබෙනවා. ඔබ දන්නවා අන්තර්ජාලයට ගියොත් හොයාගන්නටත් හරි ලේසි. 15 promises of Mother Mary. දේවමාතාවන්ගේ පොරොන්දු 15. ඒ පොරොන්දු 15න් සුවිශේෂී ගුණාංගයක් සුවිශේෂී පොරොන්දුවක් වෙන්නේ කවුද ජපමාලය ළඟ තියාගෙන ඉන්නේ? ඒ ජපමාලය ළඟ තියන්නේ කෙන ළඟ දේවමාතාවන් අනිවාර්යයෙන් ඉන්නවා. ඒතර දේවමාතාවන්ගේ එක ලස්සන පොරොන්දුවක්. මේ පොරොන්දුව තුල නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද සාන්ත මරියනී දේව මෑණියනී කියලා ඒ ජපමාලයේ උච්චාරණය කරන ජපමාලය ළඟ තියන් ඉන්න හැම කෙනෙක් ළඟම මම නැවත කියනවා. ජපමාලයේ උච්චාරණය කරන ජපමාලය ආශිර්වාදලත් බලවත් වූ ජපමාලය ළඟ තියාගෙන ඉන්න හැම කෙනෙක් ළඟම දේවාම්මයි. ජපමාලයේ උච්චාරණය කරන්නටත් අවශ්‍යයි. ඒ උච්චාරණය කරන ජපමාලය ඔබේ මගේ ශරීරයට බද්ධ වන විදියට ඇඟට වදින විදියට ළඟ තබා ගැනීම හරි වැදගත්. මගේ සාක්කුවේ වෙන්නට පුළුවන්, මගේ ඇඳුම තුල වෙන්නට පුළුවන්, මා ළඟ ජපමාලය රඳවා ගන්නට අවශ්‍යයි. මොකද මේක අපේ ලස්සන සම්ප්‍රදායක්. කතෝලිකයෙක් කිතුණුවේ ගෙදරින් එළියට බහිනකොට ෆාදර් කෙනෙක් වේවා, සිස්ටර් කෙනෙක් වේවා, වැඩිහිටියෙක් වේවා, පූජක පැවිදි වෙන්න ළමා අය වෙන්න පුළුවන්, තරුණ දූල පුතාලා වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අපි ජපමාලය අරගෙන තමයි ගෙදරින් එළියට බහින්නේ. ගෙදර ඉන්නකොට ජපමාලය අපි ළඟ, අපි නිදා ගන්නකොට අපේ කොට්ටයට. මේක තමයි අපේ ලස්සන සම්ප්‍රදාය. සමහර විට ඒක හරි කනගාටුයි. එවැනි අවස්ථාවන් අද නැහැ. අපි විශ්වාස ප්‍රවර්ධන ධර්මදූතක පියවරු දිගින් දිගටම පාසල් වලට යද්දී, දහම් පාසල් වලට යද්දී දරුවන්ට කතා කරද්දී අපි අනිවාර්යෙන් කතා කරනවා මේ ගැන. ඒ වගේම අපි අහනවා පුතේ දැන් කොන්තේ ළඟ තියෙන දූල පුතාලා අතෝසවන්න. සමහරට හරි කනගාටුයි. ආදර දෙමව්පියනි ඔබ ඔබේ දරුවා ගැන හිතන්න. ඔබ දෙන ආදර්ශය ගැන හිතන්න ඉස්සලා ඔබේ ආදර්ශය දෙනවද කියලා. සමහරට දරුවෝ 200ක් වගේ ඉන්නවා දහම් පාසලේ. නැත්තම් පාසලේ ඉන්නවා 400ක් විතර. 10යි 15යි 25 නම් ඉක්මවල නැහැ කවදාවත් මේ ඇති ඉතිහාසයේ. ජපමාලය ළඟ තියාගෙන ඉන්න දරුවෝ. ඇයි ඒ? ජපමාලය එච්චර බරද? ජපමාලය එච්චර ගණන්ද? අදර අම්මේ තාත්තේ, අදර තරුණ දුවේ පුතේ ඔබ හිතලා බලන්න ඇයි ඒ දේ සිදු නොවෙන්නේ? සමහරට ඊට වඩා බොහෝ බර, බොහෝ ගණන් දුරකථන ඔබ ළඟ තිබෙනවා. තවත් විද්‍යුත් උපකරණ ගොඩක් ඔබට කියලා තියෙනවා. හැබැයි මේ ජපමාලයයි මගේ ළඟ නැත්තේ. මොකද සාතන් මේකට හරි අකමැති අපි දන්නවා. දේව මාතාවන් සහ සාතන් එක ළඟ එකට වැඩවසන්නේ නැහැ. උත්පත්ති පොතේ සඳහන් වන ආකාරයට තගේ වංශය සහ ඇගේ වංශය අතර
දෙවියන් වහන්සේ බද්ධ වෛරයක් තබනවා. ඒ බද්ධ වෛරය තුල දේව මාතාවන් කොතනද සාතන්ට සැරිසරන්න බෑ. ඒ නිසා සාතන් හැම වෙලේම ඔබේ මගේ ජීවිතේට අපේ පවුලට ඇතුළු වෙන්න ඕන නම් මොකද ඉස්සෙල්ලම කරන්නේ? කොන්තය සාක්කුවෙන් අයින් කරනවා. ජපමාලේ උච්චාරණය නවත්තනවා. අපේ නිවෙස්වල පවුල් උච්චාරණය නවත්තනවා. අපි දන්නවා වර්තමානයේ අපේ ගෙවල් බිඳින්නට හොරකම් කරන්නට හොරෙක් වෙනවා නම් ඉස්සෙල්ලම කරන්නේ CCTV දර්ශනයන් ඉවත් කරනවා. ඒ කනෙක්ෂන් එක නැති කරනවා. ගෙදර විතරක් නෙමෙයි අවට තියෙන කනෙක්ෂන් උත් නැති කරලා තමයි සමහරට සොරකම් වලට එන්නේ. ඒ වගේ තමයි සාතන් ඔබේ මගේ නිවසට ඇතුළු වෙනවා නම් අපේ පවුලට ඇතුළු වෙනවා නම් ඔබේ මගේ ජීවිතයට ඇතුළු වෙනවා නම් ඉස්සෙල්ලම කරන්නේ CCTV කනෙක්ෂන් එක නවත්තන සොරා වගේ ජපමාලේ සම්බෙදියාව කනෙක්ෂන් එක නැති කරනවා. ජපමාලේ උච්චාරණය කිරීම නවත්තනවා. ජපමාලේ ළඟ තියන් ඉන්න එක නවත්තනවා, අමතක කරනවා, නැති කරනවා, කඩනවා, බිඳිනවා. මේ සම්බදතාවයේ බිඳුවෙන් පස්සේ සාතන්ට හරි ලේසි ඔබව මාව දැහැ ගන්න, අපේ දරුවෝ දැහැ ගන්න. සාදර අම්මේ තාත්තේ එදා සිට පැවතෙන මේ නමෝ මරිය උච්චාරණය අතහරින්න එපා. උදේට සවසට රාත්‍රියට මේ නමෝ මරිය යාඥාව උච්චාරණය කරන්න. උදේට දවල්ට හෝ රාත්‍රියට පවුලක් හැටියට ජපමාලේ ඔප්පු කරන්න. ඒ ජපමාලේ පන්ති පහම ඔප්පු කරන්න. හරිම කලබල නම් වෙලාවක් ඇත්තම නැත්නම් අඩුම ගානේ එක පන්තියක් නමෝ මරිය 10ක් ඔබ ඔප්පු කරන්න. බොහොම ආදරෙන් මේ මතක් කරනවා. බොහොම ආදරෙන් පූජා ප්‍රසාදීන් වහන්සේලා හැටියට අපි ඔබට මතක් කරනවා. ඔබ තුල ආදර අම්මේ තාත්තේ ඒ ජපමාලයේ භක්තිය තියාගන්න. ඔබේ දරුවන්ට තරුණ දූල පුතාලට ඒ දේ දෙන්න. පූජක පැවිදි උතුමන්ලා නිරන්තරයෙන් මේ ගැන සඳහන් කරනවා. ප්‍රකාශ කරනවා. මේ නාලිකාව තුලම අපි කතා කරනවා. නමුත් සමහරට අපිට දැනෙන්නේ නැහැ. ඇයි? සාතන් ඒ තරම් මේ ජපමාලයත් එක්ක යාඥාවත් එක්ක තරහයි. වෛරයි. ඒ නිසා අපිට ඒ දේ දැනින්න සලස්වන්නේ නැහැ. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලනවා. දැන් අද ඔබ තීරණය කරන්න. මා ළඟ ජපමාලයක් තියෙනවද? මම ජපමාලයේ නමෝ මරිය ඔප්පු කරනවාද? දෙවනුවට පාතබන්න ඔබේ ස්වාමි පුරුෂයා බිරිඳට, දරුවන්ට, වැඩිහිටියන්ට ඔබ ඉන්න තැන හැම කෙනෙකුටම මේක නිතර මතක් කරන්න. කෑම එක ගත්තද පුතේ? රෙකෝඩ් බුක් එක ගත්තද දුවේ? ෆෝන් එක ගත්තද? ස්වාමි පුරුෂයාගෙන් පර්ස් එක ගත්තද කියලා අහන ඔබ ස්වාමි පුරුෂයෙක් බිරිඳක් හැටියට දරුවන්ගෙන් අහන්න ජපමාලය ගත්තද? ගල්ලනේ ආඥාව ළඟ තියනවද? බින්තිඤ්ඤේ පුදුම පදක්කම ඔබ ළඟ තියනවද? මේ දේවල් නිතර මතක් කරන්න ඕනි. මේ දේවල් අපි අමතක කරද්දී සාතන්ට අපි හොඳට මතක් වෙනවා. සාතන්ගේ මතකය නැති කරන්න නම් අපි දේව අම්මත් එක්ක මේ ගමන යන්නට ඕනි. යාඥාවත් එක්ක ගමන යන්නට ඕනි. ඒ නිසායි ස්වාමින් වහන්සේ කියන්නේ නිරන්තරයෙන්ම දැනුත් නිතිපතාත් දේව මාතාවන්ගෙන් අපි ඉල්ලන්නේ අප වෙනුවෙන් මැදහත් වෙන්න. ඉතින් මැදහත් වෙන්න කියනවා නම් ඒ දේවම්මා මගේ ළඟ ඉන්නට ඕනි. ඒ දේවම්මා මා ළඟ ඉන්න ජපමාලය කාර්මේල් සලු ධාතුව මේ පුදුම පදක්කම මා ළඟ තියෙන්නට ඕනි. මගේ දරුවෝ ළඟ තියෙන්නට ඕනි. එතකොට තමයි මේ ප්‍රබලත්වය අපි අත්දකින්නේ. ඒ බොහොම ආදරෙන් ඉල්ලනවා. මැයි මාසය තුල විශේෂයෙන්ම දේව මාතාවන්ට කැප කරපු මේ මැයි මාසය තුල අපි මේ ගමන පටන් ගමු. ජපමාලයේ මාසය ඔක්තෝබර් මාසයේ විතරක් නෙමේ හැමදාම හැම වෙලේම මැයි මාසයේ ඔක්තෝබර් මාසයේ සුවිශේෂී ආකාරයෙන් අපි මෙනෙහි කරමින් නමෝ මරිය භක්තියෙන් උච්චාරණය කරමු. ජපමාලය පුදුම පදක්කම කාර්මේන සලු ධාතුව අපි ළඟ තියාගනිමු. මේ ශක්තිය තුල දේව අම්මත් එක්ක දෙවියන් වහන්සේට නතු වෙමු. ක්‍රිස්තුන් වහන්සේ වෙත ලං වෙමු. නිසා අපේ තේමාව හැම වෙලේම කතෝලික අපගේ තේමාව අපි මතක තියාගනිමු. මරියතුමිය තුලින් ජේසුස් සමිඳුන් වෙතට, මරියතුමිය තුලින් දෙවියන් වහන්සේ වෙතට, මරියතුමිය තුලින් ත්‍රිත්වික දෙවිඳුන් වෙතට අපේ ගමන අපි ගමන් කරමු. එයයි කතෝලික කිතුණු සැබෑ වන්දනා ගමන. ඒ වන්දනා ගමනට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වන්දනා ගමනේ යන හැම කෙනෙක් වෙනුවෙන්ම ඔබ මම නිරන්තරයෙන් යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පීඨයි.